හායි. අපි තවදුරටත් මේ කතා කරමින් ඉන්නේ ක්ලමතිය කියන කාරණාව සම්බන්ධයෙන් ස්ට්‍රෙස් කියන කාරණාව සම්බන්ධයෙන්. මම මුලදී ඔයාලට පැහැදිලි කිරීමක් කරා මනෝවිද්‍යාත්මකව මොකද්ද මේ ක්ලමතිය කියලා කියන්නේ, කොහොමද මේ ක්ලමතිය ඇති වෙන්නේ, නිර්වචනාත්මකව මනෝවිද්‍යාව ඒක කොහොමද පැහැදිලි වෙන්නේ කියන කාරණාව. දැන් මම ඔයාලට විස්තර කරන්න හදනවා මේ ක්ලමත චක්‍රය ස්ට්‍රෙස් සර්කල් එක ආශ්‍රයෙන් ක්ලමතිය කියන කාරණාව ස්ට්‍රෙස් කියන කාරණාව තවදුරටත් අපි අවබෝධ කරගන්නේ කොහොමද, ඒ ගැන දැනුවත් වෙන්නේ කොහොමද කියලා. ස්ට්‍රෙස් සර්කල් එක වගේම මම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා මේ අපිට ඇහෙන්නේ නැති, අපිට පේන්නේ නැති අපේ ශරීර අභ්‍යන්තරයේ සිද්ධ වෙන ලොකු රසායනික විපර්යාසයන් සහ ඒ ආශ්‍රයෙන් ස්ට්‍රෙස් අපිට බලපෑම් කරන විදිහත් මම ඔයාලට එක්ස්ප්ලেইন කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මුලින්ම මේ ස්ට්‍රෙස් සර්කල් එක ගත්තොත් ස්ට්‍රෙස් සර්කල් එක කියලා කියන්නේ අත්‍තරම මනෝවිද්‍යාවේ අධ්‍යයන පහසුව සඳහා නිර්මාණය කරගත සිද්ධාන්තයක්. අපි නමුත් ප්‍රායෝගික ජීවිතයේදී අපි ක්ලමතයට භාජනය වෙච්ච සෑම අවස්ථාවකම මේ කියන්නා වූ මේ චක්‍රයක් ආකාරයෙන් මේක සිද්ධ වෙනවා කියලා නිශ්චිතවම කියන්න අමාරුයි. කොහොම නමුත් මේ චක්‍රය අධ්‍යයනය හරහා ක්ලමතිය කියන කාරණාව ඔයාලට හොඳින් පැහැදිලි කරගන්න පුළුවන් වෙයි. අපි යමු මේ ස්ට්‍රෙස් සර්කල් එකට. සර්කල් එකේ ලෙවල්ස් විග්‍රහ කරලා බලමු කොහොමද ඒකේ ස්ට්‍රෙස් පැහැදිලි කරන්නේ කියලා. මම නැවතත් හඳුන්වා දීමක් කරන්නම් ස්ට්‍රෙස් සර්කල් එක. ස්ට්‍රෙස් සර්කල් එකක් කියලා කියන්නේ අපිට ස්ට්‍රෙස් ඇති වෙනවා. අපිට මේ ත්‍රෙට් එක අපි ස්ට්‍රෙස් එකක් විදිහට දකින දේ ඒ හරහා අපිට කායික විද්‍යාත්මක වෙනස්කම් ඇති කරනවා. ඒ හරහා අපිට මනෝවිද්‍යාත්මක වෙනස්කම් ඇති කරනවා. ඒ හරහා අපිට චර්යාත්මක වෙනස්කම් ඇති කරනවා. ඊට පස්සේ අවසාන වශයෙන් ප්‍රජානනාත්මක වෙනස්කම් ඇති කරනවා. මේ එක් ලෙවල් එකක් ගැන අපි වෙන වෙනම කතා කරමු පැහැදිලිව. මේකේ පළවෙනි ලෙවල් එක තමයි කායික විද්‍යාත්මක වෙනස්කම් ඇති කිරීම. කායික විද්‍යාත්මක වෙනස්කම් ඇති කරන එක ටිකක් වැදගත් අවස්ථාවක්. මොකද අපිට ස්ට්‍රෙස් එකක් ආවහම අපිට ස්ට්‍රෙස් එකක් ආවා කියන සිග්නල් එක හම්බෙන්නේ අපිට මෙන්න මේ ලෙවල් එකේදී. ඒ කියන්නේ මේ ලෙවල් එකේදී කායික විද්‍යාත්මක වෙනස්කම් මොනවද කියලා කිව්වොත් අපිට දහඩිය දානවා වැඩි වෙනවා. ඊට පස්සේ හෘද ස්පන්දනය වේගවත් වෙනවා. ආශ්වාස ප්‍රාශ්වාස වේගය වැඩි වෙනවා. තුලකට වේලෙනවා. ඊට පස්සේ යම්කිසි ස්ථාන ශරීරයේ යම්කිසි ස්ථාන උදරය ආශ්‍රිතව මේ පිටකොන්ද ආශ්‍රිතව රිදීම ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ පේශිමය ආතතියක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට ක්ලාන්ත ගතියක් දැනෙන්න පුළුවන්. මුත්‍රා කිරීමේ අවශ්‍යතාවයක් නිතරම තියෙනවා කියලා හැඟී යන්න පුළුවන්. මෙන්න මේ වගේ කායික වෙනස්කම්, කායික විද්‍යාත්මක වෙනස්කම් ලක්ෂණ විදියට පෙන්눔 කරන්න ගන්නවා. එතකොට අපිට සිග්නල්ස් ඇවිල්ලා තියෙන්න ඕනි. මේ සිග්නල්ස් තමයි අපිට ස්ට්‍රෙස් එකක් ඇවිල්ලා. ඊට පස්සේ වෙන්නේ අපිට සෙකන්ඩ් ලෙවල් එක මනෝවිද්‍යාත්මක වෙනස්කම් ඇති කරනවා. මේ මනෝවිද්‍යාත්මක වෙනස්කම් ඇති කරන්න කලින් මම ඔයාලට පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. අපි කායික විද්‍යාත්මක වෙනස්කම් ඒ ස්ට්‍රෙස් එක නැති වෙනවත් එක්කම නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ අපි ත්‍රෙට් එකක් විදියට දකින දේ නැති වෙනවත් එක්කම මේ කායික විද්‍යාත්මක වෙනස්කම් නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ කායික විද්‍යාත්මක දේවල් බොහොම తాවකාලිකයි. උදාහරණයක් මම දෙන්නම්. අපි ඉන්ටර්විව් එකකට යනවා කියලා හිතන්න. අපි සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙනවා කියලා හිතන්න. මේ අපි සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙනකොට මේ වගේ ලක්ෂණ එකක් හෝ දෙකක් අපිට අත්විඳින්න පුළුවන් අනිවාර්යයෙන්ම. හැබැයි එතනින් එහාට මේ කායික ලක්ෂණ දිගින් දිගටම අපි තුල තියෙන්නේ නැහැ. මේ ත්‍රෙට් එක යනවත් එක්කම කායික ලක්ෂණත් පහව යනවා. මේ කායික ලක්ෂණ తాවකාලිකයි කියලා කිව්වේ මම ඒකයි. හැබැයි ඒ ත්‍රෙට් එක ඒ විදිහට පහව යන්නේ නැතුව මේ ස්ට්‍රෙස් එක දිගටම තියෙනවා නම් මේ කායික ලක්ෂණ එහෙම తాවකාලිකව බැහැර වෙන්නේ නැහැ. මේ කායික ලක්ෂණ යටපත් වෙලා සෙකන්ඩ් ස්ටේජ් එකට එනවා. මනෝවිද්‍යාත්මක වෙනස්කම් පවා ඇති කරන්න පටන් ගන්නවා. එතකොට වෙන්නේ මනෝවිද්‍යාත්මක වෙනස්කම් කියලා කියන්නේ අපි නොරිස්සුම් සහගත වෙනවා. අපිට තව අයව රුස්සන්න නැති වෙනවා. අපිට අග්ගාලා හැම දෙයකටම කෝප වෙන්න පටන් ගන්නවා. අපි මානසිකව හරි විඩාබර ගතියක් අත්විඳිනවා. කාංසාවක්, ඒ කියන්නේ ඇන්සයිටි තත්ත්වයක්, මානසික වේදනාවක් වගේ දෙයක් අපිට හැඟෙන්න දැනෙන්න පටන් ගන්නවා. මෙන්න මේක මනෝවිද්‍යාත්මක වෙනස්කම් ඇති කරන ස්ටේජ් එක කියලා අපි කියනවා. ඊට පස්සේ එනවා අපි තුන්වෙනි ස්ටේජ් එකට චර්යාත්මක වෙනස්කම් ඇති කරනවා. චර්යාත්මක වෙනස්කම් ඇති කරන ලෙවල් එක මේ ස්ටේජ් එක හරිම වැදගත්. මොකද මේ ලෙවල් එකේදී තමයි ඔයාට ස්ට්‍රෙස් කියලා අනිත් අය දැනගන්නේ. තව කෙනෙක්ට ස්ට්‍රෙස් නම් ඒක අපි දැනගන්නෙත් මෙන්න මේ වෙලාවේ. මොකද චර්යාත්මක වෙනස්කම් වලින් දකින්න පුළුවන් නිසා මේක පහසුවෙන් කෙනෙක්ට අධ්‍යයනය කරලා අඳුර ගන්න පුළුවන්. අපි බලමු ඒවා මොනවද කියලා. මේ අවස්ථාවට ආවම චර්යාත්මක වෙනස්කම් තමයි ආහාර අරුචිය. ඔයාලට කැම ගන්න කිසිම ප්‍රියක් නැති වෙනවා. ඊට පස්සේ ඒ වගේම කැම අධිකව ගන්න හිතෙනවා. අධිකව ආහාර ගන්න. ඒකත් එක් ලක්ෂණයක්. ඊට පස්සේ ඔයාට
නින්දට බාධා වෙන්න පුළුවන්. අපිට නිින්ද යන්නේ නැති වෙනවා. ඊට පස්සේ ලිංගික රුචිය නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි නිතරම ප්‍රකෝපකාරී විදිහට හැසිරෙන්න පුළුවන්. අපිට අවධානය දීලා එක වැඩක නිරත වෙන්න බැරි කමක් එනවා. ඊට පස්සේ නිතරම රණ්ඩු සරුවල් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම අපි සුළු සුළු හදිසි අනතුරු වලට භාජනය වීමේ ප්‍රවණතාවය වැඩි වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ විවිධ චර්යාත්මක වෙනස්කම්. ඒ වගේම මත්ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතය වැඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ විවිධ ඖෂධ වලට ඇබ්බැහි වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ විවිධ වූ චර්යාත්මක වෙනස්කම්, නිෂේධනාත්මක චර්යාත්මක වෙනස්කම් අපිට අත්දකින්න පුළුවන්. මෙතනදී අපි මේක අපේ පවුලේ සහෝදරයෙක්ගේ දකිනවා නම් එහෙම නැත්නම් දෙමව්පිය විසින් දරුවෙක්ගේ මේ දේවල් දකිනවා එහෙම නැත්නම් සැමියා විසින් බිරිඳගේ මේ දේවල් දකිනවා නම් කොහොම හෝ අපේ සමීපතේ මේ එක්ක අපි මේ වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න හදන්නේ මෙන්න මේ ස්ටේජ් එකේදී. ඒ නිසා මේ ස්ටේජ් එක ගොඩක් වැදගත් අපිට. අපි චර්යාත්මක වෙනස්කම් දකිනකොට අපි ඒ වෙනුවෙන් ප්‍රතිකාර ගන්න පෙළඹෙනවා. අපි මේ ප්‍රතිකාර ලබා ගන්න වෛද්‍යවරයෙක් වෙත ගියාම ඔහු විසින් සිදු කරන්නේ මේ තාවකාලික චර්යාත්මක වෙනසට අවශ්‍ය පිළියමක් යෙදීම පමණයි. උදාහරණයක් විදිහට ඔයාට කෑම කන්න කිසිම ප්‍රියක් නැහැ. ඉතින් කෑම රුචිය වැඩි කරන්න ડોක්ටර් ඔයාට අපටයිස් එකක් දෙන්න පුළුවන්. එතකොට ඔයාට නිින්ද යන්නේ නැහැ. ඉතින් ඔයාට නිින්ද යන්න නිද්‍රා ඖෂධ ලබා දෙන්න පුළුවන්. හිප්නොටික් එකක් ලබා දෙන්න පුළුවන්. මේවා වලින් ඔයා බලාපොරොත්තු වෙච්ච පූර්ණකාලීන සුවය අත්පත් කරගන්න අමාරුයි. මේ වගේ හම්බෙන්නේ බොහොම తాවකාලික සුවයක් විතරයි. නැවතත් අර තිබුණ තත්ත්වෙටම ආයෙත්පත් වෙනවා. ඊට පස්සේ අපි කතා කරනවා අපේ අවසාන ලෙවල් එක. අවසාන ලෙවල් එක තමයි ප්‍රජානන වෙනස්කම් ඇති කරන තත්ත්වය. ප්‍රජානන වෙනස්කම් කියලා කියන්නේ මේ ලෙවල් එකට ආවට පස්සේ මේ ස්ට්‍රෙස් එකක් නිසා ඔයාට මතකය අමතක වෙනවා. ඊට පස්සේ ඔයාට යම්කිසි දෙයකට අවධානය යොමු කරගෙන සිටීමේ හැකියාව නැති වෙනවා. ඊට පස්සේ ඔයාට සිතීමේ ශක්තිය දුර්වල කරනවා. ඒ වගේම ඔයාට යම්කිසි සුළු ගැටලුවක් හෝ විසඳා ගැනීමේ පහසුව නැති කරනවා. අන්න ඒ වගේ ප්‍රජානනාත්මක වෙනස්කම් ඇති කරලා මානසිකව හුඟක් වියවුලකට පත් කරනවා මෙන්න මේ ලෙවල් එකේදී. ඕක තමයි අපි මනෝවිද්‍යාවේ පැහැදිලි කරන ක්ලමත චක්‍රය පිළිවෙලින් කායික විද්‍යාත්මකව, මනෝවිද්‍යාත්මකව, චාරිත්‍රාත්මකව සහ ප්‍රජානනාත්මකව නිෂේධනාත්මක වෙනස්කම් ඇති කරන ස්ට්‍රෙස් සර්කල් එක. මේ අපිට ඇහෙන පේන දේවල්. හැබැයි අපිට ශරීරයේ ඇතුලේ මේ ස්ට්‍රෙස් එක නිසා වෙන වෙනස රසායනික විපර්යාසය පේන්නේ නැහැ. මම ඒක ඔයාලට පුංචි පැහැදිලි කිරීමක් කරන්නම් එක සිද්ධාන්තයක් උදාහරණයට අරගෙන මම උදාහරණයේ විදිහට ගන්නවා HPA axis HPA අක්ෂය කියන සිද්ධාන්තය අරගෙන මම ඔයාලට පැහැදිලි කිරීමක් කරන්නම් මේකේ අපි H කියලා හඳුන්වන්නේ හයිපොතැලමසය. එතකොට P කියලා අපි හඳුන්වන්නේ pituitary gland එක. ඊට පස්සේ අපි A කියලා හඳුන්වන්නේ adrenal gland අධිවෘක්‍ර ග්‍රන්ථිය. එතකොට හයිපොතැලමසය, pituitary ග්‍රන්ථිය, අධිවෘක්‍ර ග්‍රන්ථිය කියන මේ ග්‍රන්ථීන් ත්‍රිත්වයම එකතු වෙලා තමයි මෙන්න මේ රසායනික විපර්යාසයට දායක වෙන්නේ. ඇත්තටම හයිපොතැලමස් එක කියන්නේ බොහොම සංවේදී ඉන්ද්‍රියක්. මේකෙන් තමයි ශරීරයේ ජලය පාලනය, ඊට පස්සේ ආහාර රුචිය පාලනය, ලිංගික රුචිය පාලනය මෙන්න මේ වගේ දේවල් කරන්නේ හයිපොතැලමස් එක හරහා. ඒ වගේම තමයි අපිට බයක්, කාංසාවක් වගේ තත්ත්වයක් ආපු ගමන් මේවට ප්‍රතික්‍රියා දක්වන ශරීරයේ අභ්‍යන්තර නිර්මාණය කරන්නේ හයිපොතැලමස් එක හරහා. එතකොට හයිපොතැලමස් එකෙන් විවිධ වූ හෝමෝන් වර්ග නිකුත් කරනවා. ඒ හරහා පිටියුටරි ග්‍රන්ථිය උත්තේජනය කරලා පිටියුටරි ග්‍රන්ථියෙන් නිකුත් කරන හෝමෝන හරහා අධිවෘක්‍ර ග්‍රන්ථිය උත්තේජනය වෙලා අධිවෘක්‍ර ග්‍රන්ථියනොත් විවිධ වර්ගයේ හෝමෝන නිකුත් කරනවා. එක අතකින් මේ අධිවෘක්‍ර ග්‍රන්ථියේ අධිවෘක්ක මජ්ජාව උත්තේජනයට ලක් වෙලා මේ ඇඩ්‍රනලින් කියන හෝමෝන එකක් නිකුත් වෙනවා. මේ හෝමෝන් එක හරහා අපේ ශ්වසනය තීව්‍ර කරනවා. ඊට පස්සේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ දානවා. රුධිර පීඩනය වැඩි කරනවා. මෙන්න මේ වගේ ප්‍රතික්‍රියා දක්වන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි pituitary gland එකෙන් විශේෂ ශ්‍රාවයක් නිකුත් වෙනවා ACTH කියලා. අන්න ඒක නිසා කෝටිසෝල් කියලා හෝමෝන් එකක් නිකුත් වෙන්න පටන් ගන්නවා අධිවෘක්‍ර ග්‍රන්ථියෙන්. ඒ කියන්නේ පිටියුටරි ග්‍රන්ථියෙන් නිකුත් කරන ACTH කියන රසායනික හෝමෝනය නිසා උත්තේජනය වෙනවා අධිවෘක්‍ර ග්‍රන්ථිය. ඒ හරහා කෝටිසෝල් නිර්මාණය වෙනවා. කෝටිසෝල් කියන හෝමෝන් එක නිකුත් වෙන්න පටන් ගන්නවා. මේ කෝටිසෝල් කියන්නේ ටිකක් භයානක තත්ත්වයක්. මොකද අපි බියක් සහ කාංසාවක් එක්ක ජීවත් වෙන වෙලාවක අපිට
ශරීරය ඇතුලේ සිද්ධ වෙන්න ඕනි වෙනස්කම් වලට ඉක්මනින් ප්‍රතික්‍රියා කරන්න වැඩ කරන හෝමෝන් එකක් තමයි කෝටිසෝල් කියලා කියන්නේ. මේ හරහා ශරීරයේ ග්ලූකෝස් මට්ටම ඉක්මනින් ඉහළ දානවා. ඊට පස්සේ අමයිනෝ අම්ල වලින් ග්ලූකෝස් හදනවා. මේද සහ ප්‍රෝටීන් කැඩීම වේගවත් කරනවා. රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය වැඩි කරනවා. ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා තීව්‍ර කරනවා. මෙන්න මේ වගේ වෙනස්කම් ගොඩක් සිද්ධ කරනවා. ඊට පස්සේ මේ ඇඩ්‍රනලින් සහ කෝටිසෝල් කියන හෝමෝන් දෙකේ ක්‍රියාකාරීත්වයෙන් ට්‍රයිග්ලිසරයිඩ් නම් අම්ල මේදමය කොටස් අම්ල බවට පත් වෙලා මේවා දහනය වෙලා අපේ ශරීරයට අවශ්‍ය මේ කායික වෙනසට උපකාරයක් වෙනවා. හැබැයි මේ ස්ට්‍රෙස් එක අපි දිගටම පවත්වාගෙන යනකොට මේ රසායනික ක්‍රියාවලියත් මේ විදිහටම දිගටම සිද්ධ වෙමින් පවතිනවා. එතකොට වෙන්නේ ශරීරයේ රුධිරයේ තියෙන අම්ල ප්‍රමාණය වැඩි වෙලා මේවා දහනය නොවි නැවතත් ට්‍රයිග්ලිසරයිඩ් බවට පත් වෙනවා. හැබැයි මේ මම කලින් කතා කරපු ට්‍රයිග්ලිසරයිඩ් නෙවෙයි. මේක අහිතකර තත්ත්වයක්. මේක රුධිර වාහිනීවල තැන්පත් වෙනවා. අපි කියනවා මේකට ඇතරෝමා කියලා. අපි කතා කරන කොලෙස්ටරෝල් කියන්නේත් මේකේ එක් පැතිකඩක්. ඒ වගේම තමයි මේ හරහා අපේ රුධිර නාලිකා සිහින් කිරීම වගේම ඝන කිරීම දෙකම කරනවා. ඒ හරහා රුධිර නාලවල ප්ලාස්ටිසිටි එක ඇදෙන සුළු බවට හානි සිද්ධ කරනවා. ඉතින් මේ ඇඩ්‍රනලින් සහ කෝටිසෝල් කියන හෝමෝන නිෂ්පාදනය වීම වැඩිවීම නිසා දියවැඩියාව, අධිරුධිර පීඩනය, ඊට පස්සේ ස්ථූලතාවය මේ වගේ විවිධ සංකූලතා නිර්මාණය කරනවා. ඒ වගේම තමයි මේ හරහා හෘදයාබාධ ඊට පස්සේ ඇදුම වගේ තත්ත්වات ඇති කරන්න බලපෑමක් වෙනවා. මේ කෝටිසෝලය කියන හෝමෝන් එක හරහා කාන්තාවන්ගේ මුහුණේ කෙස් වර්ධනය කරන්න ඊට පස්සේ මුලේ සෛලමය යන්න මෙන්න මේ කෝටිසෝල් කියන හෝමෝන් එකේ බලපෑම ඉතා දැඩි. ඒ වගේම මේ HPA අක්ෂයේ සංකීර්ණතා නිසාම විවිධ වර්ගයේ අසාත්මිකතා, ඒ කියන්නේ ඇලර්ජීස්, කැන්සර්, පිළිකා තත්ත්වයන්, ඊට පස්සේ ආමාශය සහ බඩවැල් ආශ්‍රිත රෝග, බඩවැල් ආශ්‍රිත තුවාල, ඊට පස්සේ ඉරුවාරදය අපි මිග්‍රේන් කියනවා. මෙන්න මේ වගේ තත්ත්වයන්, ඒ වගේම මලබද්ධය මේ වගේ ගොඩාක් අපහසුතා නිර්මාණය කරනවා කායිකව. මේවා අපි මතු පිටින් දැක්කේ නැති වුණාට ශරීරය ඇතුලේ සිද්ධ වෙන දරුණු රසායනික විපර්යාසයක් නිසා තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් මේ හැම දෙයකටම මුල් වෙන්නේ අපේ ස්ට්‍රෙස් සර්කල් එක. ඒ ගැන අවබෝධයක් දැන් ඔයාලට තියෙනවා. ඉතින් මේ ස්ට්‍රෙස් කියන්නේ අපි හිතුවට වැඩිය ටිකක් බරපතල තත්ත්වයක්. අපි හරි විදිහට කළමනාකරණය කරගත්තේ නැත්නම් මේකේ අපි දකින දේවල් තියෙනවා, නොදකින දේවල් තියෙනවා. දකින නොදකින පැති දෙකෙන්ම අපිට නිෂේධනාත්මක හානි තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි හරියට ස්ට්‍රෙස් කළමනාකරණය කරගන්න ඉගෙන ගන්න ඕනි. ඒ ගැන හරියටම කියලා දෙන්න, හරියටම පැහැදිලි කරලා දෙන්න මං ලෑස්ති. මාත් එක්ක එකතු වෙලා ඉන්න. අපි ඊළඟ වීඩියෝ එකේදී ස්ට්‍රෙස් මැනේජ් කරන විදිය හරි විදියට ඉගෙන ගමු.